නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතද වෝච්ච සියානුකෝ භන්තේ බික්ඛුනෝ තථාරූපෝ සමාධි පටිලාභෝ න කායං මනසිකරෙය්‍ය න පොට්ටබ්බං මනසිකරෙය්‍යාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේක මේ මානසිකාර සූත්‍රය කියලා මේකේ නම් කරලා තියෙන්නේ. ඉතින් මේ සූත්‍රය ටිකක් ගැඹුරක් කතා කරන සූත්‍රයක්. එහෙම නැත්නම් කියනවා නම් ආධුනිකයට කියනකොටම නොතේරෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ සූත්‍රයක් අපි තේරුම් ඉදිරිපත් කර ගන්නකොට අපි පුළුවන් තරම් බලන්න ඕනේ සූත්‍රය මේ ආකාරයෙන් පටන් ගත්තට යම් ප්‍රමාණයකට ආධුනිකව විතර ඉඳ තියෙනවා. ඒ අත්තන්ටත් ගැළපෙන විදියට අත දෙන තාලෙට මේක දේශනා විලාසය පවත්තන්න. ඒක නිසා මම ආරම්භය සූත්‍රයෙන් උපුටාගත්ත කොටස මුලින්ම කෑල්ල නෙමෙයි තෝරගත්තේ ඒ ආධුනිකයෙකුට ගෝචර වෙයි කියලා හිතලා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා මූලික උපදේශ වලට අනුයාත වෙයි කියලා හිතලා පහසු කොටසකින්. එනම් නැත්තම් කියනවනම් අපි අපේ සාමාන්‍ය භාවනා භාෂාවෙන් කියනවනම් සතර සතිපට්ඨානේ කායානුපස්සනාවට අදාළ කොටසක් මම ඉදිරියට ගත්තා. අලුතෙන් ආපු කෙනෙක් දැනට කායानुපස්සනාවේ භාවනා කරන සතිය පිටවන කෙනෙක් ඉස්සරහින් තියාගෙන. ඉතින් අදහස් කරන්නේ ඔක්කොමලා ආයෙත් මේ බිමට බස්සන්න හදනවා ආයන්නට බස්සන්න හදනවා කියලා. හුඟ දෙනෙක් සමහර විටක ඒ මට්ටම තේරුම් අරගෙන තියනවා වෙන්න පුළුවන්. සමහරට ඉක්මවලා තියනවා වෙන්න පුළුවන්. නමුත් ඉතින් අපි හැම වෙලාවෙම ආධුනික මනසක් අගය කරනවානේ පටන් ගන්න කෙනෙක්. ඉතින් මෙතනදී මේ සූත්‍රයේ තියෙන එහෙම නැත්නම් මේ අපි ඉදිරිපත් කරගත්ත ગાථා මේ ගද්‍ය පාඨයේ තියෙන අර්ථය සිංහල අර්ථය ගත්තොත් අපි නිකන් බුද්ධ ජයන්ති පොතේ තියෙන අර්ථය ගත්තොත් එකත් පසක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුව භාග්‍යතුන් වහන්සේට තෙල සැලකලහ. සරුවචනාංශේ වැඩ ඉන කාලේ පස්චිම බුද්ධ ශාසනයේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන උපස්ථායක වශයෙන් පත් වුණාට පස්සේ වෙච්ච සිද්ධියක් වගේ තමයි පේන්නේ. බුදුජානනාංශේ ළඟ ඉන්න ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුජානනාංශේට වැඳ එකත් පසක හිඳලා එකත් පසක හුන්නා වූ ස්වාමීන් වහන්සේ මේ මහානෝ වහන්සේ නැත්නම් ස්වාමීන් වහන්සේ බුදුජාන් වහන්සේ යම් පරිද්දකින් භික්ෂුවකට මෙන්න මෙහෙම මානසිකාරයක් මේ සූත්‍රේ නම මානසිකාර සූත්‍රේනේ තියෙන්න පුළුවන්ද කොහොමද ඒ කෙනාට කය මෙනෙහි නොකරේ ස්ප්‍රෂ්ඨව්‍යය මෙනෙහි නොකරේ නම් මෙනෙහි කරන්නේ මහානහට ඒ බඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේ දැයි. අපි දැන් සාමාන්‍යයෙන් ආධුනිකයට සතිය හඳුල්ලා දෙනකොට කායනුපස්සන හඳුල්ලා දෙනකොට කය මෙනෙහි කරන්නනේ කියලා කියන්නේ. කයට වායෝ පොට්ටබ්බ ධාතුව ඇවිල්ලා ස්පර්ශ වෙන තැන මෙනෙහි කරන්න කියලා කියන්නේ. එහෙම නැත්නම් අවිදිමින් සතිය පිහිටවන සක්මන කියන අවස්ථාව ගත්තොත් කයෙහි පයෙහි
පතුල පඨවි ධාතුවේ නැත්නම් කක්කල ලක්ෂණයේ හැප්පෙන තැන ස්ප්‍රෂ්ඨව්‍යේ නැත්නම් ස්පර්ශයෙන් මෙනෙහි කරන්න කියන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ආධුනිකයා දන්නව කොච්චර අමාරුද කියලා. ලෝකයක් කරුණු පසෙකලා මේ කයට හිත යොදනවයි කියන එක, හුස්මට හිත යොදනවයි කියන එක, නැත්තම් සක්මනේ පියවරට හිත යොදනවා කියන එක අමාරු. ඒක කියන්නේ ලෝකයක් කාම ගුණයන්හි අභිරමණය කරන හිත සරුවචන් වහන්සේගේ දර්ශනය අනුව එයින් වෙන්වීම සඳහා ලෝකයක් කාම ගුණයන්ගෙන් වෙන්වීම සඳහා කාම සංඥාව අපි පිළිගන්නවා. කාම ගුණ ප්‍රතිස්ථාපනය කරන කාම සංඥා පිළිගන්නවා. ඒ මොකද්ද? සතුන් මැරීම, හොරකම් කිරීම, කාම මිත්‍යාචාරය ආදී වීතික්‍රමණය වන සුළු අකුසල කර්ම, බොරු කේලාම්, හිස් වචන, පරුස වචන වගේ කියන වචනෙන් වීතික්‍රමණය අකුසල කර්ම වෙනුවට ඒව වසාලනවා. වීතික්‍රමණ භූමිය වසාලනවා. ඒ කියන්නේ අපි අරණ්‍යයට ගිහිල්ලා හෝ ගහක් මුලට ගිහිල්ලා හෝ ශූන්‍යකාරට ගිහිල්ලා අර ලෝකේ ප්‍රශ්න අමතක කරලා අපි ඊට ගැළපෙන ඉරියව්වක් පවත්තලා එහෙම නැත්නම් වාඩි වෙලා තමන් ඉන්න අරණ්‍යයට සේනාසනෙට එතන තමන් ඉඳගෙන ඉන්න ආසනයට හිත ගන්නවා. ඉතින් අර ආධුනිකයා දන්නේ නැහැ මේ අරණ්‍යයට හිත ගන්නවා කියන්නේ, සේනාසනෙට හිත ගන්නවයි කියන්නේ, ඉඳගෙන ඉන්න ආසනයට හිත ගන්නවයි කියලා කියන්නේ ලෝකයක් අමතක කිරීම කියලා එයා දන්නේ නැහැ. එයා නමුත් අර ලෝකයක් අමතක කිරීමේ තියෙන අපහසුකම දකිනවා. අපහසුකම දකිනවා මේ කයට හිත ගන්න අපහසුයි. අරමුණට හිත ගන්න අපහසුයි. ආසේනාසනට හිත ගන්න අමාරුයි. ඉඳගෙන ඉන්න ආසනට හිත ගන්න අමාරුයි. ඒ මොකද අර ලෝකයට පැනලා පුරුදු වෙච්ච ඒ නන්නත්තර වෙච්ච හිත ඒ විශේෂයෙන්ම දුවනවා. කමන්නේ. අපි ඉස්ලාම ආපු කෙනාට ඒක ලොකු බරපතල දෙයක් වුණාට ලෝකයක් අමතක කරන පුංචි අඩයක් ගත්තා වගේ තමන්ගේ ඉන්න කයට නැත්තම් ඉන්න සේනාසනයේට හෝ ගහක් මුලට හෝ ශූන්‍යාකාරයට හෝ හිත ගන්න. ඉංගත්තහම තේරෙනවා අර ලෝකයේ තිබුණු කාම ගුණ වෙනුවට කාමයන් කෙරෙහි ආශාවෙන් හිත මැඩෙනවා. පුදුමාකාර දේවල් කල්පනා වෙනවා අතීත අනාගත වශයෙන්. අරය ගැන කල්පනා වෙනවා, අතන ගැන කල්පනා වෙනවා. ඒ කියන්නේ මේ මම දැන් මෙතන කියන එකට හිත ගන්නවා වෙනුවට අපේ හිත වල් සතෙක් කැලින් එළියට ගත්තා වගේ කලබල කරනවා. ඒ මොකද අර මෙතෙක්කල් කැලේ නිදල් එකක් හිටපු සතා වල් මීහරකෙක් කියමුකෝ දැන් ගෙනලා ගම්මැද්දේ බැඳා වගේ. යෝගීම කාමච්ඡන්දේ නැත්තම් ව්‍යාපාදේ තරහ යනවා. මේ තමයි මේ කරන්න හදන වැඩෙන් අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන්නෙත් නැහැ. කවුරුත් එකට සහයෝගය දෙන්නෙත් නැහැ වාගේ. අරහෙන් කරදර මෙහෙන් කරදර හිතරත් කරදර කියලා තරහ එනවා. ඒ දෙක තමයි සාමාන්‍යයෙන් මෙතන කාම ගුණයන් වශයෙන් දක්වන්න තියෙන්නේ. හිතින් කයින් වචනෙන් විචක්‍රමණය වෙන්නේ හැබැයි හිත ඇතුළේ ගොජ දාන. කාම ඡන්දේ ව්‍යාපාදේ කාම ඡන්දේ ව්‍යාපාදේ. ඉතින් අපි මොනවා හරි උපක්‍රමයක් දැම්මයි කියලා හිතන්නකෝ. නැත්නම් මොනවා හරි දාපු උපක්‍රමයක් සාර්ථක උනායි කියලා. ඒතර ඒ කාම ඡන්දේ ව්‍යාපාදේ දෙක චටපත් වෙනකොට ඔන්න නිදිමත මතුවෙනවා. පේ ඉන්න බෑ. පුදුමාකාර නිින්දක් තීන මිද්දේ කියලා හිත අර වගේ අවුස්සෙන වස්තු වලින් අවිස්සෙන දේවල් අයින් වෙච්ච ගමන් හිතට මොන විදිහෙන්වත් කෙලින් කරන්න තියන්න බෑ. හිත මල්ලක් කෙලින් කරන්න බැරුව වගේ මේක ඇකිලෙනවා. මිදෙනවා. කර්මණී වෙන්නේ කර්මණී වෙන්න අර දෙක තියෙනවා. කාමයේ තියෙන්න ඕනේ, ද්වේෂයේ තියෙන්න. ඒ දෙක තියෙන තාක්කල් මේක නිකන් කඩුවක් ගිල්ල වගේ පුදුම ඉද්ද ගැහුවා වගේ හිටිනවා. නැති වෙච්ච ගමන්
බුදුම නිදිමතක් වෙනවා මාලාට ඒ යෝගාවචරයෙන් හිතන්නේ නැති තරම් ඇවිදිද්දෙත් නිදිමත එනවා. එහෙම අපි හිතමුකෝ දැන් මේක මේ ආසාව වැඩිකම නිසා ඔන්න හිත ඉද්ද ගැව්වා වගේ හිටියා. මෙන්න තරහ වැඩිකම නිසා හිත පොල්ල කඩාගෙන ගිහිල්ලා ගහන මට්ටමට ඔන්න ඇවිසිලා හිටියා. ওই දෙක නැති වෙච්ච ගම ඔන්න දොයි මත එනවා, නිදි මත එනවා. මේ තුන්වෙනි කාම සංඥාව. ඊට පස්සේ අතීතයට හිත දුවනවා, අනාගතයට හිත දුවනවා. අතීතයට දුවන හැම වෙලාවෙම පුදුම පශ්චාත්තාවයක් ඇති වෙනවා. බලන්නකෝ මට භාවනාව හරි හම්බුනේ, බණක් හරි හම්බුනේ, මෙච්චර වයසට ගිහිල්ලානේ, මෙච්චර ලෙඩ වුණාට පස්සේනේ අයිය අපේ මට මේක කලින් හම්බුනේ නැත්තේ. මම මෙතෙක් කල් කොච්චර මිනිස්සුන්ට උදව් කරලා තියෙනවද, මට කවුරුත් උදව් කරුවේ නෑ නේද කියා අර අතීතයට ගිය කිසිම කෙනෙකුට සතුටුදායක දෙයක් ලැබෙන්නේ නැහැ, කනගාටුවම තමයි ලැබෙන්නේ. ඒක විචිකිච්ඡා වශයෙන් උද්දච්ච කුක්කුච්ච කුකුස් ඇති වෙනවා. එහෙම නැත්නම් අනාගතේ මම මේ පරියන්කේ කොහොම හරි රහත් වෙනවා. මේ පරියන්කම අඩු ගන්න සෝවාන් වෙනවා. මේ පරියන්කේ අඩු ගන්න මම විපස්සනා ඥානයක් ලබනවා. ධ්‍යාන ලබනවා කියලා අධික ආශාවෙන් මට මෙතෙක් සංසාරේ කරපු දේවල් අමතක වෙලා ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න දඟලනවා. එතකොට හිත මේ ආලු ගොඩකට ගලක් ගැහුවා වගේ වතුර ටිකක් කැළතුණා වාගේ ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය දෙක අපි අසහනය ආතතිය වශයෙන් භාවනා කරන අය තුළ තියෙන එකක් වශයෙන් හඳුරනවා. ඉතින් ඒගොල්ලෝ එහෙම හඳුරන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ භාවනා කැඩිලයි කියලා. නමුත් මේ ඇවිල්ලා තියෙන්නේ කාමයේ අයින් වෙලා කාම සංඥාව ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි කරපු වැඩේ හරි ගිහිල්ලා තියෙනවා. එතකොට තමයි ඔය හිත ඇතුලේ අතීත අනාගත හිතුවිලි ඇවිල්ලා අතීත පශ්චාත්තාප සහ අනාගත තිගැස්මක් ඇති වෙන්නේ. එහෙම නැත්තම් ඒකත් අපි මේ වගේ බණක් අහලා තේරුම් ගන්න ඕක කොහොම තමයි ඉතින් ඒක පාට බෑනේ ඕව කරන්න කමන්නේ කියාගෙන ගියොත් සැකයක් පහල වෙනවා. මෙහෙමම මේකමද භාවනා ක්‍රමයේ, මේකමද මෙයාමද ගුරුවරයා, මේ භාවනා මධ්‍යස්ථානද භාවනා මධ්‍යස්ථානේ තව කොච්චර දේවල් ඇද්ද? ඇයි මේ ගුරුවරයා ගා මේ පොඩි ගානේ ඉන්නේ? අනික් ගුරුවරු ගා ගොඩක් ඉන්නානේ. ඒ නිසා මට වැරදිලා දෝ කියලා අර කුකුස් ඇති වෙනවා. ඒක මේ සද්ධාව නැතිකම තමයි. හැබැයි ඒක නැති කෙනෙක් නැහැ. හැම කෙනා ගාවම ওই සැකේතිත ඔය පහ එනවයි කියන්නේ කාමයේ, කාම ගුණයන්, කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපන වෙච්ච බාට ලකුණු. හැබැයි එහෙම නෙවෙයි යෝගාවචරය මේක හඳුනාගන්නේ මට දැන් වැරදිලා. මට දැන් කාමයේ ඇවිස්සিলা. මට දැන් තරහ ඇවිස්සিলা. එතන මට දැන් නිින්ද ගිහිල්ලා. එතන මට අතීත දේවල් ගැන තැවීම ඇති වෙනවා. අනාගත දේවල් පිළිබඳ ඇවිස්සීම ඇති වෙනවා. මට සැක පහළ වෙලා. ඔන්නෝම කිය අර කාම ගුණ වෙනුවට අපි ඉදිරිපත් කරගත්ත කාම සංඥාවත් එක්ක ගැටෙනවා. තමයි සාමාන්‍ය භාවනා කරන්න හඳුනාගෙන දශක 40ක් විතර ගිහිල්ලා තියෙනවා. මට කවදාකවත් මේ වෙනකන් එක්කෙනෙක්වත් ලැබිලා නැහැ, දැනලා නැහැ. මේ නීවරණ කියලා කියන එක කාම ගුණයන් ප්‍රතිස්ථාපනය වීමේ ලකුණක්. ඒක නිසා ඒක ගැන ඉච්ඡර පශ්චාත්තාපෙන්න එපා. කාම ගුණයන් තියෙනවා නම් කාම ගුණයන් තියෙනවා නම් වීතික්‍රමණය වෙනවා. කාම සංඥා කියලා කියන්නේ වීතික්‍රමණය වෙලා නැහැ. මේ පරිඋත්ථානේ වෙලා තියෙනවා. හිත ඇතුලේ ඇවිල්ලා තියෙනවා. ඕනේ නම් ගාලා කඩන මේ හිත දුවන්න ඉඩ තියෙනවා. හැබැයි තාම දුවලා නැහැ. ඒ සමීවට අපි පරිඋත්ථාන කෙලස් කියනවා. අපි වෙන විදියකට කියනවා කාම සංඥාවල් මගින් කාම ගුණයන් ප්‍රතිස්ථාපනය කරයි කියන. ඔය කියනකොට ඔහොම කිව්වට හරි අමාරුයි වැඩි. මොකද කාම ගුණ කියන එක නම් කෙලිම අපාගාමි. කාම ගුණ වෙනුවට ගත්ත මේ කාම සංඥාව මොනම කෙනෙක්ව රුස්සන්නේ. කොහොමද මේ හිතට මේ භාවනා කරන කෙනෙක්ගේ හිතට කාමච්ඡන්දේ ඉන්නේ? කොහොමද මේ භාවනා කරන්න ආපු කෙනාට මේ ව්‍යාපාදයක් තරහක් එන්නේ? ඇයි මේ භාවනා කරන කෙනාගේ හිත අවදි වෙනවා වෙනකොට නිදාගන්නේ? ඇයි මේ භාවනා කරන එක්කනට මේ කවදාකවත් නැති වෙත අතීත අනාගත හිතවිලි කල්පනාවල්
මතක් කිරීම වෙන්නේ. අනාගත සැලසුම් හදන්නේ. ඉතින් අපි ආවේ ඌව නැති තැනකට එන්න කියලානේ. වෙනදට වැඩි වෙලා නේ තියෙන්නේ. ඒ වගේම මෙච්චර මේ දානක් දීලා සිලුත් රැකගෙන භාවනාවත් කරන්න ගියත් වෙනදට වැඩිය සැකේ තියෙනවා. ටක වැඩි වෙලා. දෙන්නේ කොහොමද කියලා අර මේ කාම ගුණ වෙනස් කිරීම අයින් කිරීමට ගත්ත මේ කාම සංඥාව පිළිගන්නා නොපිළිගන්නා සුළු ගතිය නිසා යුද්ධ ප්‍රකාශ කරනවා. ඒව පිළිබඳව ලියනවා තරහ වෙනවා කොහොමද මේව නැති කරන්න කියලා අහනවා. කොහොමඩක්වත් මේක මේ හොඳ වැඩක් කියලා නම් තේරුම් ගන්න නැහැ. මේ කතා කරන මට වුණත් ඒ වගේ බවක් තේරුම් ගන්න මේ වගේ බණක් කියන්න කෙලින්ම මේ වගේ දෙයක් කියන්න කොච්චර කල් ගියාද? පළවෙනි භාවනා කරපරන් ගත අවුරුදු 10 20 30 මේ තරම් මේක පැහැදිලි කරලා කියන්න පුළුවන් කම තිබුණේ නැහැ. ඒ නිසා ඒක වචනින් ඇහුණත් ලොකු දෙයක්. අහගෙන ඉන්න පුළුවන්කම තිබුණා. ඊට පස්සේ අපි මේක හිතලා බලලා ගත්තොත් පරපතර වීතික්කම කෙලෙස් නැතිකරන්න පරිඋත්තාන කෙලෙසේක අරසාව පරිඋත්තාන කෙලෙසේක අඩේ පාවිච්චි කරනවා කියන එකයි කරන්නේ. දැන් අපි හිතමු මේ දිග කතාවක් නේ මම මේ කිව්වේ. ඔක තේරුම් ගත්තයි කියලා හිතමුකෝ කතාව කෙටි කරන්න. ඊට පස්සේ මේ කාම සංඥා කියන මේ පංච නීවරණ නිවන ආවරණය කරන දේ එනනම් මේ හිතේ පළපදියම් වෙලා තිබිච්ච යවිසිච්ච පරිඋත්ථානේ වෙච්ච මේ අතරමැදි අවස්ථාව යෝගාවචර රුස්සන්නේ. වෙනදට වැඩිය කාමයේ විශ්චිත ගතියක් තියෙනවා තරහය විශ්චිත ගතියක් නිදිමත සැක අතීතනාගත හිතවිලි එන්න පටන්. එතකොට මේ යෝගාවචරය දක්ෂ කර්මස්ථානාචාර්ය කරි හරුවචනාංශහරි අම්බෙලා අවසරයි ස්වාංශ මං කොමාරි කරලා ඔන්න ලෝකයක් කාමේ නම් අතහැරියා ඒ වුණාට මේ ලෝකයක් කාමේ වෙනකොට දැන් ඇවිල්ලා තියෙන මේ කාමච්ඡන්දේ එව නැත්තම් නීවරණ ධර්ම ටික ඉවසන්නේම නැහැ නේ. පැය 24ම තියෙනවනේ. හරි වාතයක් නෙමෙයි. ඉස්සර නෑ කාමේ ඉන්නකොටව තිබුණේ නෑ. දැන් අලිමැතිවට හරක් කියලා මෙන්න මේමයි කියලා හරියට නිර්වචනය කරලා කිව්වොත් එතකොට සරුවච්චන් වහන්සේ නැත්තම් ඒ ගෝලේ වික්ෂුණාචනවක් කියනවා. එහෙමනම් ඔය කාම ඡන්දේ නැතිකරන්න හිත රූපාරම්මණයක අල්ලන්න කියන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. රූපාරම්මණයක බැඳලා තියන්න බෑ. එක චිත්තක්ෂණයක් රූපාරම්මණයක බැඳොත් ඒ චිත්තක්ෂණේ කාම ගුණත් නැහැ, කාම සංඥාත් නැහැ. එතකොට හිත බැඳිච්ච රූපාරම්මණය මේකයි කියලා මුලිච්ච වෙලා මුණ දාලා ආපాతගත වෙලා පේනවා. මයි දැන් හිත තියෙන්නේ මෙතනයි. මේ දේ මේකයි කියලා හරියට දන්නවනම් ඒක පිළිබඳ තරහක් ආසාවක් එන්නෙත් නැහැ. නිදිමතකුත් නැහැ. හිත අතීත අනාගතෙත් නෙවෙයි සැකේකුත් නැහැ. අපි මේ විදිහේ මට්ටමේ ඉන්න යෝගාවචරිකුට අපි හිතමු ලැබිච්ච මූල කර්මස්ථානයේ මුල් කමඨාන උපදේශ තේරුණායි කියලා. එයාට දීලා තියෙනවා එහෙමනම් කාම ගුණයන්ගෙන් අයින් වෙලා කාම සංඥාට ඇවිල්ලා කාම සංඥා දුරුවන් කරන්න නම් හුස්මට හිත දාන්න කිව්වයි කියලා හිතමු. වාඩි වෙලා ඇස් දෙක වහගෙන හුස්මට හිත දාන්න. එතන හුස්ම නිසා සිදුවෙන උදරයේ හෝ කයේ පිම්බීම හැකිලිම් දිහා හිත දාන්න. නැත්නම් තමයි ඉඳගෙන ඉන්න කයට හිත දාන්න. කොච්චර අමාරුද බලන්න. 60ක් 70ක් යෝගාවචර කියන හුස්ම අහුවෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි ඔය මේ පිම්බීම හැකිලිම වගේ ඊට වැඩි අහුවෙන ගොරෝසු අරමුණක් අල්ලලා දුන්නේ අර මූලික වශයෙන්ම ආයයකට කැමති නැති ඒකට අල්ල ගන්න බැරි සියුම් වැඩි කියලා කියන ප්‍රශ්නචා තමයි. ඒක ඇත්තටම බුරුමෙන් ඇති වෙච්ච අදහසක්. ලංකාවේ එහෙම පරිශන වෙලා නැහැ. ලංකාවේ කිරිය පුළුවන් නම් ආනපානේ බැරි නම් ආනපානේ කියලා කරා. අනික් කර්ම නැතුව නෙවෙයි. ඉතින් ওই බුද්ධානුස්සති වගේ අනිකුත් සමසත්වලිස් කර්මස්ථානක් තියෙනවා. ඉතින් ඒක අල්ල ගන්න බැරිකම තමයි තියෙන්නේ. අපි හිතමු මෙතන ඉන්න මේ බණ අහන පිරිසට පුළුවන් උනායි කියලා. ඉඳගෙන ඉනකොට හුස්ම අල්ල ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඇවිදිනකොට කියනවා
පාය පොළවේ වදින තැන ස්පර්ශය අල්ලගන්න කියලා. මේ වම, මේ දකුණ, මේ වම, මේ දකුණ කියලා හුස්ම ගන්නකොට ඇතුල් වෙනවා මේ පිට වෙනවා. ඇතුල් වෙනවා පිට වෙනවා කියලා දන්නවනම් හුස්ම ඇතුල් වෙන වෙලාවේ ඇතුල් වීම දන්නවනම් කාමච්ඡන්දයක් එන්නේ නැහෙනි. හුස්මට එහෙම ප්‍රේමයක් හටගන්නේ නැහෙනි. ඒ වගේම හුස්ම පිට වෙනවා කියලා හෝ ඇතුල් වෙනවා කියලා හෝ තරහක් එන්නේත් නැහෙනි. එන්න දෙයක් නැහැනේ මොකද මේකේ ජීවිතයේ අත්‍යන්ත ලක්ෂණයක්නේ. ඒකට මේ ඇතුල් වෙනවා මේ පිට වෙනවා කියලා දන්නවනම් නිදිමතක් වෙන්න බෑනව. නිදිමතක් තියෙනවා නම් මේ මෙතෙක් කල් හිටියට හුස්ම ගන්නවත් දන්නේ නැහැ අපි. දැන් නම් මේ ඇතුල් වෙනවා මේ පිට වෙනවා. ඒකට හරියට ඇතුල් වෙනකොට මේ ඇතුල් වෙන හුස්ම පිට වෙනකොට මේ පිට වෙන හුස්ම කියලා තියෙනවා නම් අතීත අනාගත වෙන්නත් බෑනේ. ඒක හොඳටම මෙතනනේ දැන්නේ. ඒ වගේම ඇතුල් වෙන වෙලාවේදී පිට වෙනව නෙවෙයි. පිට වෙන වෙලාවේ ඇතුල් වෙනව නෙවෙයි කියලා දන්නවනේ විචිකිච්ඡාවක් නැහැනේ, සැකයක් නැහැනේ. හරියටම ඇතුල් වෙන වෙලාවේ ඇතුල් වෙන දාන්න. පිට වෙනව නොවේයි කියලා දාන්න. ඉතින් ওই කරුණු පහෙන් ආස්වාද ප්‍රසආසයේ මුවා වෙලා ආස්වාද ප්‍රසආසයේ වාංගු කරගෙන කාමයට කාම සංඥාවත් දෙකම ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. ඉතින් එහෙම යෝගාවචරයෝ කමඨාන් සුද්ධ කරනකොට අවතරයි ස්වාමීන් වහන්සේ මම ඉඳගත්තා ඇත් දෙක වහගත්තා අතක් පිට අතක් ධාන මම සමබරව සමතුලිතව වාඩි වෙලා ඉනකොට මට හුස්ම රැලි 4ක් 5ක් එක දිගට දකින්න පුළුවන් වුණා 10ක් 15ක් දකින්න පුළුවන් වුණා තප්පර 5ක් 10ක් ඉන්න පුළුවන් උනායි කියලා ඒගොල්ලොන්ගේ ඔය රචනයේ තියෙන තාක්ෂණික පැත්ත ව්‍යාකරණේ තමයි හරියට කියනවා වාඩිනාට පස්සේ මට මගේ මූල කර්මස්ථානයේ මෙන්න මෙච්චර වාර ගාණක් නැත්නම් හුලං හුස්ම මෙච්චර වාර ගාණක් මට බලයින්න පුළුවන් වුණා. ඇවිදින කොටත් පුංචි සිද්ධාර්ථ කුමාරයා පියවර 7ක් තිබ්බා වගේ මටත් පෙර 5ක් 6ක් තියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එතකොට හිත ඔය කාම සංඥාවකට හෝ මොනවාරි දෙකේ සද්දයක් නිසා හෝ මොනවාරි දෙයකට යනවා. ඉතින් එතකොට කියන්න පුළුවන් මේ කාමය කියන්නේ කාම ගුණ කියන එක ප්‍රතිස්ථාපනය කළ හැක්කක්. ඊට පස්සේ ඒක යනකොට ඊගාව හොල්මන එනවා. ඒකට කියනවා කාම සංඥා කියලා. නීවරණ එනවා. දැන් මේ නීවරණත් යටපත් කරන්න පුළුවන්. කොහොමද දන්නේ? හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දාන්න. හෙල්නකොට හෙල්නකොට දාන්න. ඇවිදින කොටත් වම දකුණ වශයෙන් දාන්න. ආන්න මේ විදියට කෙනෙකුට ව්‍යක්තව ප්‍රතිබලව ඒ කියන්න පුළුවන් නම් ඒක නා දන්නවා අපි manussත්ත්ව ප්‍රතිලාභේ ප්‍රයෝජනයක් කරන් තියෙනවා ක්ෂණ සම්පත්තිය උපේලා තියෙනවා. අපිට ක්ෂණ මාත්‍රයට ඇතුල් වෙන්න පුළුවන්. එළඹ සිටින්න පුළුවන්. හුස්ම මෙච්චරක් බලන්න පුළුවන්. වම දකුණ මෙච්චරක් බලන්න පුළුවන්. ඉතින් මේක ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක්. දැන් මේම කරගෙන යන පිරිසක් නැත්නම් අපි කියනවා දැන් අර මේ වැඩමුළුවට සම්බන්ධ වෙන පරණ කෙනෙක් අල්ලගමුකෝ අපි. මෙතෙක් අපි කතාව ආධුනිකයෙකුට සම්බන්ධ වුණා නම් පරණ කෙනෙකුට වෙච්චාම එයාට කමඨාන සුද්ධ වුණා නම් මේ කියන කතාව මේ වගේ දෙක තුනක් අහලා කමඨාන සුද්ධ කරද්දී එයාට තේරෙනවා එnde අර අල්ලගත්ත හුස්මම වාර 20 30 40 කරගෙන යනකොට විනාඩි 5 10 කරගෙන යනකොට එnde හුස්මේ යම් නොදැක්ක පිළිඹු නොදැක්ක සටහන් නොදැක්ක ආකාර පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සමහර වෙලාවට හුස්ම හරි ගොරෝසුයි. නාස්පුඩු පුරවාගෙන එළියට එනවා. සමහරලාට හුස්ම එහෙම ගොරෝසු නෑ. නිකන් අර කැලින් එළියට ආපු ගත්ත මීහරක වගේ නටන්නේ නෑ. හැබැයි ඒ වුණාට සාමාන්‍ය ගමේ මීහරකට වැඩිය හයියයි මේකට. කුළු මීහරක හරි හයියයි. ඒ නිසා හුස්ම තියෙනවා සාමාන්‍ය. හැබැයි වගේ දල දඬු නෑ. සමහර වෙලාවට මේ මීහරකා කීකරු කරගත්ත මීහරකටත් වැඩිය බොහෝම සූක්ෂමව අති සූක්ෂමව අනුනම් විය ගහකට බැඳලා හාන්න පුළුවන් තරමට වගේ කීකරු වෙනවා. එතකොට ආය වෙලාවක මයන් කලබල වෙනවා ආය වෙලාවක මැදිහත් වෙනවා ආය වෙලාවක කීකරු වෙනවා. ඕමෝම මේ හුස්මේ තියෙනවා ඕලාරික සුකුම කියලා අවස්ථා පැතිකඩ දෙකක්. ඒ වගේම වර එක මෙහෙම හුස්ම දැක්කට හරි ප්‍රියයි. අනේ හොඳයි. ලොකු පිනක්.
ලොකු කුසලයක් භාවනා කුසල කියලා සතුටු වෙනවා. සමහරට මේ හුස්ම දැක්කට හරි කම්මැලි, හරි නීරසයි, නිදිමතයි, නොදකින් වෙන මට්ටමට එනවා. තව සමහර වෙලාවට මේ හුස්ම එන්න මොළේ ඇතුලෙන් ඇතුලට යනවා වගේ තේරෙනවා. කියන්නේ නාසිකාග්‍රේණිය අපි පටන් ගන්නකොට හිත තියාගෙන ඉන්නේ ඇත්ත එක වහගෙන ඉති ඔතන සලකුණනේ තියාගෙන ඉන්නේ පිළිමිබුවනේ. නමුත් සමහරට මූණ ඇතුලෙන් ඇතුලට යනවා තේරෙනවා. හුස්ම හැපෙන තැන නාය එක ඇතුලට යනවා වගේ තේරෙනවා. සමහරට පිටතට යනවා වගේ තේරෙනවා. හුස්ම ගන්නවා හැබැයි සලකුණු කරගෙන හිටපු නාසයේ තැන නැහැ. ඇතුලට ගිහිල්ලා පිට වෙලා. එහෙම නැත්නම් හුස්ම තියෙන්නේ පිට, බාහිරේ. නැත්නම් ඇතුලේ. ලං වෙනවා, දුර වෙනවා, ඇතුල් වෙනවා, පිට වෙනවා. ඊට වෙනතුන් කියන්නේ හුස්ම ගන්න පිට කවුද හුස්ම ගන්නවා. සමහරට ඇතුලට ගන්නවා. ඉතින් මේ විදිහට අර හුස්මේ කෝලම් ටික, හුස්මේ තියෙන ආකාර විවිධාකාර වෙනස් වීම සිදු වෙනවා. එහෙම නැත්නම් හුස්ම දැන් ඉස්සර තිබුණා දැන් තේරෙන්නේ නැහැ. නැත්නම් මේ තේරෙන්නේ නැතුල ඔන්න හුස්ම තේරෙන්න පටන් ගත්තා. තමයිලාට මේ තියෙනවා මේ තේරෙනවා. ගේ කාලයේ පැත්තෙමුත් හොල්මන් තුනක් තියෙනවා. ඉතින් මේ හොල්මන් තුනයි අර ගොරෝසු සියුම්, ප්‍රිය අප්‍රිය, දුර ළඟ, ඇතුලේ පිට කියන 8යි 11 ආකාරයක් පෙන්වනවා. ඉතින් ඒ ටික දකින්නම් ඉතින් ගොඩාක් කල් භාවනා කරන්න ඕන. ඒ ටික දැක්කට දැන් ඉතින් ඔන්න හුස්මක් දැක්කා කියලා කියන්න පුළුවන්. මැරෙන්න ඉස්සෙල්ලා කෝටි ගණන් හම්බෙන හුස්මෙන් මනුෂ්‍ය ජීවිත ආත්ම භාවයක ප්‍රතිලාභයක එක හුස්මක්වත් එක චක්‍රයක්වත් ওই විදිහට දැක ගන්න පුළුවන් නම් එන හුස්ම දැක්කා කියලා කියන්න පුළුවන්. તો 11 ආකාරය දැක්කේ නැත්නම් කෙනෙකුට හුස්ම දැක්කයි කියලා කියන්න බෑ. තාම දකිමින් ඉන්නවා කියලා කියන්න පුළුවන්. අංග සම්පූර්ණ භාවයක් නැහැ. ඉතින් මේ විදිහට මේකේ වෙනස් වෙන හොල්මන් වලට වෙනස් වෙන කෝලං වලට වෙනස් වෙන ආකාර වෙනස් වීම වලට පිළිමිබි වල වෙනස් වීම වලට ඉඩ දීලා භාවනා කරනවායි කියනවා නම් ඒක ඉතින් ඇත්තටම පාරමිතා පිරිච්ච කෙනෙක්ගේ සුවිශේෂී දක්ෂකම. මම සමහර විටන එහෙම බෑ හුස්ම තියෙන එක හෙල්ලෙන්න පෙරලෙන්න නැතුව පිටුසිතුමක් වගේ තියෙන්න ඕනේ. හෙල්ලිච්ච ගමන් කෑ ගන්න. මොකද අපි හිත තියාගෙන ඉන්නවා මේ පිටියක තියෙන ලකුණක් වගේ. එහෙම නැත්නම් පිටි තියන්න ගත්ත ඉලක්කයක් වගේ. ඒක ඉලක්කේ ස්ථාවරයි කිය. නමුත් මේ හුස්මෙම සතියේ දිගට කරනකොට මේ හුස්ම වැඩි වෙනවා අඩු වෙනවා ප්‍රිය වෙනවා අප්‍රිය වෙනවා ලඟ වෙනවා දුර වෙනවා ඇතුළට යනවා පිටට යනවා තිබිලා නැතුව යනවා නැතුව පේනවා තියෙනවා පේන ඔන්න වගේ කෝලම් ටිකට ඉඩදී ගන්නකම් භාවනා යෝගාවචරයාගේ අඩුපාඩුකම් අත්තරදි සේරම ගුරුවරයා වගේ කියන්න ඕන. මේ ටික ගුරුවරයා විසින් කමඨාන් සුද්ධ කිරීමේ ශේස්ත්‍රයෙන් හෝ එහෙම නැත්නම් ප්‍රශ්න වලට උත්තර දීලා හෝ බණක් මාර්ගයෙන් හෝ ඒ අහන කට්ටියට තේරුම් කරලා දුන්නා නම් ඉතින් අහන්න ඇත්ත ප්‍රශ්න ඉතුරු වෙන්නේ නැහැ. නමුත් ඒතෙක් ප්‍රශ්න අහන තාක් ගුරුවරයා වාක්‍ය කියන්න ඕනේ. කියන්නේ මේ තේරුම් අරන්නේ අපි කාමයේ දුරුවන් කිරීමට මේ කාම සංඥාව තේරුම් අරගෙන මේ කාම සංඥාව නැති කිරීමට කාම සංඥාවේ කන්දොස් කිරියාව ඉතකක්කම නුරුස්නාකම නැති කිරීමට දැන් රූපයක් ආනාපානිය අරගත්තා. ඔය ටිකම කියන්න පුළුවන් විනාඩි 5-10ක් අරගෙන ඇවිදිනකොට පය හැපෙනකොට ඒ දැනෙන ගුරුසුකම සියුම්කම ඒකට ප්‍රිය අප්‍රිය ගතිය ඒකේ ඇතුළේ පිටත වගේ තියෙන එක ඒකේ දුර වෙන ලං වෙන හැටි ඒකේ තේරෙන මූල අතීත අනාගත වර්තමාන වශයෙන් කියන්න පුළුවන්. ඒක හිතා ගන්න. ආන්නේ විදිහට කරන යනකොට මේ බලාගෙන ඉන්න අරමුණ ඊටාම ප්‍රකට වෙලා ප්‍රසිද්ධ වෙලා ගොරෝසු වෙලා එන වෙලාවක නොදැනෙන වෙලාවක එනවා. ප්‍රසිද්ධ වෙන වෙලාවේ ඔක මෙනෙහි කරන්න ඕනේ නැහැ. හොඳටම තේරෙන හුස්ම ගන්නවා අදුම රෝගියෙක් වගේ. කොරෝනා හැදිච්ච කෙනෙක් වගේ. අවශ්‍ය නැහැ. නමුත් ඔක සියුම් වෙලා අතිසියුම් වෙනකොට මෙයාව අනිත්‍ය වයින් තේරුම් බේරුම් කරලා මුලිච්ච කර ගැනීම සඳහා අපි කරන්නේ මෙනෙහි කරන්න කියන. ඒක තමයි මහා ශීක්‍රමේ තියෙන සුවිශේෂී ලක්ෂණය.
මහසි ස්වාමීන් වහන්සේ භාවනා ක්‍රම සඳහා පිම්බීම හැකිලිම හඳුන්වා දුන්නා. ආනපාන පේන්නේ නැත්නම් කමන්නේ. ඒකේ ඒකට අනුව සිද්ධ වෙන පිම්බීම හැකිලිම අඳුලා දීලා ඒක නොදැනෙනව නම් උලිච්ච කර ගැනීම සඳහා ඒකට මෙහිත මෙහෙවීම සඳහා මනස්කාර යෙදවීම සඳහා මෙනෙහි කිරීම විතක්ක කියලා කියනවා ඒකට. අරමුණ මෙනෙහි කරනවා. ඉතින් මෙනෙහි කිරීම කියන වචනයත් ඔය මේ සූත්‍රයේ නම කියන මනසිකාරත් කියන දෙක සමා කරලා තමයි අපි සිංහලයා තේරුම් ගත්තේ. අරමුණට හිත යන්නේ නැතුව නන්නත්තර වෙනවනම් මනසිකාරය පවත්තන්න. මෙනෙහි කිරීම කරන්න. අරමුණ නම කියලා කතා කරන්න. ආස්වාස ප්‍රස්වාස නැත්නම් වම දකුණ එවිදිනකොට නැත්නම් ආස්වාද ප්‍රසාරට ගන්නවා හෙලනවා ඇතුල් වෙනවා පිට වෙනවා මොනවා හරි කියලා මෙනෙහි කරනවා. හැබැයි බොහොම සරල වචනයක් දාලා මෙනෙහි කරන්න ඕන. දිග සමීකරණ යම්මන්තර වගේ කියවන්න යන්න එපා. දැන් මම මෙතනින් ඔන්න පොඩි හැරමුණු ලක්ෂයක් අරගන්නවා. මෙහෙම මෙනෙහි කර ඉන්නකොට සමහරලාට මෙනෙහි කරන්න ඕනේ නෑ. ඉබේම හිතයි අරමුණයි හාද වෙනවා. යාළු වෙනවා, සම්පාත වෙනවා. එතකොට යාට තේරෙනවා මෙනෙහි කරන එක කරදරයි කියලා. දරුවා නිදි කරවන්න කකුල් දෙකේ පුන්නන වෙලාවේ නැලවිලි කවි කී ඉනොත් දැන් බබා දොයි නම් බබාට නිින්ද ගියා නම් ආයෙත් නැලවිලි කවි හයියෙන් කියන්න ඕනේ නෑනේ. ඌ දඟලනවා නම් වටපිට බලනවා නම් තමයි හයියෙන් නැලවිලි කවි කී කකුල් දෙක පද්දා එයාව මේ වැඩේට නිදිවර ගන්න යොමු කර ගන්න ඕනේ. එහෙම නිින්ද යාගෙන එනවනම් නැලවිලි කවි නැත කරන්න. ඒක හරි අමාරුයි. හුඟක් අම්මලා දන්නෙත් නැහැ. භාවනා යෝගාවචර දන්නෙත් නැහැ. අරමුණ හොඳට හේම වෙලා කීකරු වෙලා යද්දිත් මෙනෙහි කරන්න ගියොත් අර බබාට ඇහැරෙනවා මේ අම්මගේ මාලිගාවත ලීමෝලේ ලීරනා වගේ කියන නැලවිලි කවි. දැන් අම්මලා නැලවිලි කවි දන්නෙත් නැහැ. බබ්බුනාල වණ්ඩ දන්නෙත් නැහැ. කෙසේ නමුත් මම මේ නිදර්ශනයකට ගත්තේ. මම නම් ඇති වෙන්න පොඩි උන් අලවලා තියෙනවා. මට ඒ නිසා ළමයි නැති වුණාට මම දන්නවා මේ සෙල්ලම. ඉතින් ඒ වාගේ හරියට මෙනෙහි කරගෙන ගිහිල්ලා මෙනෙහි කරන්නෙම නැතුව නිකන් කියලා කකුල් දෙක හොල්ලනකොට ඉබේම බබා දුයියාගෙන එනවා වගේ අරමුණත් හිතත් මෙනෙහි කරන හිතත් සම්පාත වෙලා ඒ කිසිම හැලෝල්මනක් නැතුව යන්න පටන් අරගත්තාම ඕන යෝගාවචර තේනවා මේ දෙන්න හාද වෙන එකේ යාළු වෙච්ච එකේ වටිනාකම දැන් අර වගේ කොක් ගන්න ඕනේ නැහැ කෙවිතෙන් තලන්න ඕනේ නැහැ අරගෙන යනවා අර පොඩි උන් සින්දු කියන හුඟක් කලකට ඔය කඩුවිලා ආපුවාම ඒකේ මේ පුල්ලේ තොප්පි ගොනා ගැන කියනවා ඒ තොප්පි ගොනා බැඳගෙන ඒ ජිංගි කරත්තේද මොකද්ද යනකොට පාර කියන්නේ තෝනෙන් මම පාර කියන්නේ කෙවිතෙන් මුතු ගුණා දන්නෝ හනිකට අපි යනකොට තොප්පි ගුණා ඉස්සරහින් අපි පිටිපස්සෙන් ඒ ගුණා දන්නෝ යන පාර දන්නේ නැත්නම් තමයි ගහන්න ඕන කරන්නේ තෝනෙන් අදින්න ඕන වෙලා තියෙන්නේ කෙවිතෙන් තට්ටු කරන්න වෙන්නේ බැක් ගහ අදින්න වෙනවා දැන් ගුණා දන්නවනම් මේ ළමයි අය ගොනත් එක්ක හරි යාළුයි. ඒ ගොනාට ඒ කවියේ කියන ඔබ පුංචි කාලේ උඹට දෙන්න කිරි ටික මම බිව්වලු. මම ඔබට ඒකට මම මේ සලකනවා. මම ඔබට ගෙජ්ජි වෙලක් ගැට ගහලා ඔබ වයසට ගියාම මම පින්නට අරිනවා. පින්ගොනෙක් කරනවා. මම ඊට පස්සේ ඉස්කෝලේ යනකොට කොච්චි කරත් යනකොට මම ඔබට තෝනෙන් ලනුව කියන්නේ පාර කියන්නේ කෙවිටින් පාර කියන්නේ මොකද ඔබ දන්නවනේ පාර. දැන් දන්න ගොනාටත් කෙවිටින් ගහනවනම් ඉස්කෝලේ හන්දියට යනකොට ඌ දන්නවනේ ඉස්කෝලේට හැරෙන්න ඕනේ මෙතනින් කියලා. ඒජීෙද්දිත් තෝණෙන් අදිනවනම් ගුණාට තේරෙන්නේ නැතුව යනවනේ මේක කරත්තකාරයද ගුණා මමද ගුණා කියලා. ආන්නේ වගේ හුඟක් අපේ යෝගාවචරින්ද මේ මානසිකාරේ දැන් ඕනේ නැහැ කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් එතකොටත් හයියෙන් මෙනේ කරන ගත්තොත් අර බුද්ධයයින දනුවේ අවශ්‍ය ගත්තා වගේ හොඳට කරත්තය අදින ගුණාටත් කෙවිතෙන් ගහනවා වගේ තෝණෙන් අදිනවා වගේ අපිට අර පුරුද්ද ගතිය ජම්ම ගතිය නතර කරගන්න බෑ. දැන් මේ සූත්‍රයේ අහන තැන අහන්නේ මෙහෙමයි. යම් තැනක් තියේද ස්වාමීන් වහන්සේ කය මෙනෙහි නොකරේ නම් ස්ප්‍රෂ්ටව්‍ය මෙනෙහි නොකරේ නම්
මානහට එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේ දැයි. මේ ආස්වාස ප්‍රස්වාස කියලා මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. මේ උණුසුම මේ සිසිලස කියලා ඒකේ තියෙන ධාතු ගුණ මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. පයින් ඇවිදිනකොට මේ වම මේ දකුණ කියලා මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. මේ දැනෙන්නේ සීතල මේ දැනෙන උණුසුම කියලා ස්ප්‍රෂ්ඨව්‍යය මෙනෙහි කරන්න ඕනෙත් නැති සමාධියක් තියෙනවාද කියලා පොඩ්ඩක් කරලා බලන්නකෝ. මේ ආනන්ද සාංශේ බුදුරජාණන් සංගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ නමකට භාවනා කරන යෝගාවචරයෙකුට මෙවැනි සමාධි ප්‍රතිලාභයක් වන්නේ දැයි. මොකද්ද කියන්නේ? යම් විදියකට කය මෙනෙහි නොකරේ නම් මෙතන කය කියන්නේ වායෝ මේ ආශ්වාස ප්‍රශ්වාස කය. ඇවිදිනවා නම් ඇවිදින කය මෙනෙහි කරන්නේ මේ වම මේ දකුණ කියලා මෙනෙහි කරන්නේත් නැහැ. මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා මෙනෙහි කරන්නේත් නැහැ. එතකොට මේ දැනෙන ස්ප්‍රෂ්ඨව්‍යයේ ස්පර්ශය මෙනෙහි කරන්නේත් නැහැ. හැබැයි සතිය තියෙනවා කොච්චර තියෙනවද කියනවනම් සමාධියක් තියෙනවා. ඒ කියන්නේ මෙනෙහි කරලා ඇති කරගත්ත මේ යාලුකම එහෙම නැත්නම් සම්පාත වීම ආපాతගත වීම මුලිච්ච වීම කොච්චරද කියනවනම් මෙනෙහි නොකරම හිතයි අරමුණයි සම්පාත වෙනවා. ඒ සමාධියක් වන්නේ දැයි කියලා අහනවා. ඉතින් ඒක අපේ දැන් අපි කතා කරුවේ ගොඩක් වෙලාට විපස්සනාවට බරව මෙනෙහි කරමින් යන කතාවක්. ඉතින් ඕකේ සමත භාවනා පැත්තෙත් ඕක බොහොම ප්‍රසිද්ධව කියවෙනවා. ඒකෙන් අපිට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් විපස්සනාවට. සමතේදිත් යම් වෙලාවක කාම ගුණයන් ප්‍රතිස්ථාපනය කරලා කාම සංඥා ආවනම් අපි සමත භාවනා දෙක කියලා නීවරණ කියලා පරිඋත්ථාන කෙලස් කියලා. ඊට පස්සේ පරිඋත්ථාන කෙලස් කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා දැන් අපි කලින් කිව්වනේ. එහෙ වෙනුවට ඒව ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් ධානාංග පහක් තියෙනවා. කාම ඡන්දය කියන නන්නත්තර අරමුණු વિશે නන්නත්තර වෙන දේ වෙනුවට ඒකාග්‍රතාවය කියලා ධානාංගයක් තියෙනවා. හිතේ අර වගේ එක පැත්තක හරියට ඇවිස්සෙන ගතිය. මේ පැත්තේ බොහෝම කරමුලට තියලා බැඳපු ගොනෙක් වගේ කණුවක හෙල්ලෙන්න පෙරලෙන්න නැතුව ඉන්න ගතියකුත් තියෙනවා මේ හිතේ. ඒකට අපි ඒකාග්‍රතාව, ඒකෝදි භාවය, සමාධිය කියන වචන පාවිච්චි කරනවා. ඒ වගේම ද්වේෂය ව්‍යාපාදේන වෙනුවට ව්‍යාපාදේ ඉන්නේ මේ අරමුණට තිබ්බට හිටින්නේ නැහනේ. හරියට මේ ඉදිකට්ටක් කෙලින් කරලා ඒකට අලුත් මේ වැලි ටිකක් වක් කරනවා. එක ඉදිකට්ට උඩ එක ගලක්වත් හිටියේ කියලා. එක වැලි කටයක්වත් කෙලින් වෙයි කියලා මොන එකක්වත් හිටින්නේ නැහැ. අබහැට අහුරක් වක් කරන්න කොයි ඉදිකට්ටක් කෙලින් කරලා එකක්වත් හිටින්නේ නැහැ. ඒකෝට තමයි බලන්න මෙච්චර මම භාවනා කරනවා පොඩ්ඩක්වත් ආනපානෙ හිටින්නේ නැහැ නෝ පිට යනවනේ කියලා කේ තියෙන වෙලාවක් තියෙනවනේ. මොකද මේ පැත්තෙම අනිත් පැත්ත එකක් තියෙනවා. ඒ හොඳට අරමුණ මෙනෙහි කරන්නෙත් නැතුව අරමුණත් එක්ක ඉන්නකොට පුදුම ප්‍රීතියක් පහළ වෙනවා. ඒ කියන්නේ අපි වෙරළු ගහකට ගලක් ගහනකොට ගහන ගලට වෙරළු ගෙඩියක් වැටෙනවා. නැත්නම් අඹ ඉදිලා තියෙන ගහකට ගල් ගහන මේ කොල්ලන්ගේ නිදර්ශන මම මේ කියන්නේ. කෙල්ලොත් ගල් ගහනවද මන් දන්නේ නැහැ. කොහොම හරි නැත්නම් එල්ලෙට වෙඩි තියනවා කියලා හිතන්නකෝ. තියෙන චින්තන වදිනවා. මෙනේ කරනකොට වැඩි හරියන. නැත්නම් මෙන්නේ නොකරත් කරනවා. ආන්න එතකොට ප්‍රීතියක් පහළ වෙනවා. හැබැයි එහෙම නැතුව අනිත් පැත්තට ගියොත් ව්‍යාපාදේ පහළ වෙනවා. ඒ වෙනකොට ඒ අර ධානාංගයක් තියෙනවා. ඊට පස්සේ තීන මිද්දේ වෙනුවට විතක්කේ තියෙනවා. තීන මිද්දේ කියන්නේ හිත සීතල වෙලා අයිස් මිදුනා වගේ ෆ්‍රිජ් එකට දාපු බටර් ටිකක් මිදුනා වගේ හිත වැඩ කරන්නේ නැති ගතිය. එහෙනම් ආස්වාසේ ප්‍රස්වාසේ වම දකුණ ඇතුල් වෙනවා පිට වෙනවා ගලනවා හෙන්නවා කියලා මෙනෙහි කරනකොට අර බටර් ටික රත් වෙච්චි තහඩුවකට දැම්මා වගේ රත් වෙලා ඉනවා. මේකත් හිතේම තියෙන එකක්. ඒකට අපි වීර්ය චෛසිකය කියලා කියනවා. ඉතින් අපි
මෙතන ක්‍රියාත්මක වෙන්නේ විතක්කේ හරහා. ඊට පස්සේ උද්ධච්ච කුක්කුච්ච වශයෙන් අතීත අනාගත දෙකේ දුවනවා. එහෙම එකක් වෙන්නේ වර්තමාන සුඛේ තේරෙනවා නම්. දැන් මම ඉන්නේ වර්තමාන මොහොතේ මට හොඳට තේරෙනවා වෙනදට වැඩි ආනපන හිටියා. හොඳට කී කරුණයි කියලා දන්නවනම් දෙකකින් විතර මේක කොහොමඩක්වත් අතීත දුවන අනාගතේ දුවන මොනක් කරදරයක්ද මේ හිතන කවදාකවත් කරන්න බෑ. මෛත්‍රී බුද්ධ සාසනය ආවත් මේක කරන්න බැරි වෙයි කියලා. ඉතින් ඔය සාමාන්‍ය පිංකම් කරන්න පෙළවෙනවා. නැත්නම් ඒ වෙනුවට ආනාපානේ සුඛේ තේරෙන පටන් අරගත්තොත් මෙයා පුදුම බැඳීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් කුක්කුච්ච සැක පහළ වෙනවා. උට විචාරේනවනම් මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි. මේ ප්‍රස්වාසේ ආස්වාසේ නෙවෙයි. දැන් මං ඇවිදින එක කරන්නේ මේ ඉඳගෙන නෙවෙයි. ඇවිදිනකොට තියෙන වම දකුණ කියලා මෙව්ව හොඳට වෙන් වශයෙන් කැන්දී ගල බීර වගේ තේරෙනවනම් ආයේ කුකුසක් වෙන්න දෙයක් නැහැ. ඔච්චරයි කුකුස නැහැ කියලා කියන්නේ වෙන මොනවාක්වත් මේ irtipaatiyare පහර වෙන එකක් නෙවෙයි. එහෙම නැත්නම් අපබ්‍රංශ නෙවෙයි. තේරෙනවා. එතකොට යෝගාවචරයට තේරෙනවා මේ සමත පැත්තෙන් මම මේ විස්තර කරන්න හදන්නේ නීවරණ පහ වෙනුවට ධානාංග පහක් තියෙනවා. දෙකම මාන ළඟමයි තියෙන්නේ. හැබැයි මේ ධානාංග නිකන් නම් එන්නේ කරලා අර හිතුවක්කාර නීවරණ එක නීවරණ යටපත් කරන වෙලාවේ තේරුම් ගන්නවා ඇතුළෙන්මයි ගහන්න ඕනේ මෙයාට. නීවරණ නැති කරන්න මැස්සෝ නැති කැස්ස නැති වැස්ස නැති තැනකට ගිහිල්ලා සද්දත් නැති තැනකට ගිහිල්ලා ඉඳගෙන හිටියට හරියන්නේ නැහැ. ඒවත් ඕනේ. ඒව බාහිර සාධක. අභ්‍යන්තර සාධක ටික කෙලින් කරගත්තාට පස්සේ හිතන්න කවි වෙලාවකාරී අර දීවරණ 15 වෙනුවට ධානාංග පහයනවා. අර එයාගේ ප්‍රතිස්ථාපන වෙනවා. ඉතින් උඟ දෙනෙක් හිතුවා ඔය බුද්ධ ජයන්ති ඉස්සලා ඌවනම් දැන් කාලේ කරන්න බෑ. එහෙම දේවල් නැහැ. එහෙම ධානලාභී කට්ටිය හිතුවේ මේ බුදු වෙන්නේ ඉස්සලා පසේ බුදුරජාන් වහන්සේලා ගාව නැත්නම් අපි බුදුහාමරෝ ඉන්න කාලේ විතරයි ඉන්දියාවේ විතරයි මෙහෙ නෑ. මෙහෙමයි කියලා ඉතින් ගොඩාක් කතන්දර මාත් අහලා තියෙනවා. විශ්වාස කළාත් තියෙනවා. ආනුවට පච කියලාත් තියෙනවා. දැන් දන්නවා නෑ මේ හිතේ චෛතසික එහෙට මෙහෙට වෙනවයි කියන එකට ඒක පොට්ට chance එකකටත් වෙන්න පුළුවන්. දැන් අපි කරන්නේ පොට්ට chance එකට නෙවෙයි. කරනකොට නීවරණ වෙනුවට ධානාංග ප්‍රතිස්ථාපනය වුණා නම් පුදුමාකාර කයයට Tamanට දැනෙනවා. ගත්ත ප්‍රයත්නයට උත්සාහයට මෙන්න ප්‍රතිඵල. ඒක චිත්තක්ෂණයට ලැබුණත් ඒක තේරෙනවා. ඒක චිත්තක්ෂණ 2 3 4 කිරුණොත්, තප්පර 2 3 4 කිරුණොත්, විනාඩි 2 3 4 කිරුණොත් කඳුළු වෙන තරමට තේරෙනවා. කයනොත් තේරෙනවා ඒක. හිතරත් තේරෙනවා. ඒක නිකන් පොට්ටේකට මේ උනත් අත ගාලා කියන්න පුළුවන් දෙයක්. ඒකෝ ගෑනු පිටිමකමක්වත් උගත් නුගත්කමක්වත් බෞද්ධකමක්වත් මොකක්වත් නැහැ. ඒක මුස්ලිම් ආගමේ සඳහන් කරලා තියෙනවා අපේ බුදුරජාන් වහන්සේගේ නව ගුණ සීකරන කොටත් මේ වගේ දේවල් වෙන්න පුළුවන් සමතේ. ඒ වගේ නබිනායකතුමාගේ ගුණ 99ක් තියෙනවා. ඒ 99 හොඳට සීපත් කරගෙන යනකොට ඒ කෙනාට හිතේ මේ වගේ එලිපෙනිලා කය සැහැල්ලු වෙලා මොනවදෝ විශේෂ ලක්ෂණ පහළ වෙනවා කියන්නේ. මේ අපි සාමාන්‍ය බෞද්ධ හිතයිනේ අනික් ආගම් වල ඌ ඇත්තෙත් නැහැ ඒගොල්ලෝ කරන්නේත් නැහැ කියලා. කරන නොකරන නැගතින් බෞද්ධය ගැනත් කියන්න තියෙන ඒකමනේ. නමුත් ඒ මුස්ලිම් පොත්වලත් එහෙම තියෙනවා. හින්දු පොත්වල නම් ඉතින් සරුවචනාංශේ පහළ වෙන්නේ ඉස්සල්ලාම ඉන්දියාවේ තිබිච්ච එක කියලා අපි හිතනවනේ ඒ දවස්වල තියෙන බ්‍රාහ්මණ ආගම. ඒකෙත් තිබුණානේ ඒකනේ සිද්ධාර්ථ කුමාරයා වප්මගුල් උත්සවයේදීත් ඔය මට්ටමට ගියේ. නැත්තම් ආලාර කාලා මුද්දකරාම පුත්‍ර ආදී මේ ගුරුවරුත් ළඟ රූප ධ්‍යාන දක්වා ගියේ. ඒ වගේම කතෝලික ආගමෙත් ට්‍රැපිස්ට් නිකායේ නැත්නම් සෙන්ට් ෆ්‍රැන්සිස්කන් සිස්ටර්ස්ලාත් එක්ක ඒගොල්ලෝ කරලා තියෙනවා මේවා. ඒ නීවරණ ටික වෙනුවට
ධානාංග ටික ලැබලා තියෙන ඒගොල්ලෝ කියපුවක් තියෙනවා. අපි හිතන්නේ මේක බෞද්ධයාට සින්න වෙලයි කියලා. සින්න උනාට බල්ලා බුදියා ගත්තට බල්ලා පිටුරු කන්නෙත් නැහැ, කන කොනාට දෙන්නෙත් නැහැ වගේ කරන්නේ නැහැ. කරන්නේ නැතුව මේ අයිති වාසිකම් කතා කරනවා. අපි ඒ කතාව නතර කරමුකෝ. ඉතින් කොහොම හරි හිතුවයි කියලා හිතන්න, ගත්තයි කියලා හිතන්නකෝ නීවරණ වෙනුවට අපිට ධානාංග ටික පහළුණයි කියලා. ඉතින් කියනවා මේක විනාඩි 5, 10, 15, 20, 30, 40, 50, 60, 90 දක්වාම කරන්න කියලා. පාවොක්සයිඩ්ගේ ක්‍රමේ එහෙම නැත්නම් අපේ ලොකු සාංශික ක්‍රමේ එහෙම නැත්නම් මේ මහාශී ක්‍රමේදී එහෙම ධානා කතාවක් ඒ කරන්නේ. නමුත් අඩු ගානේ පුළුවන් නම් ඒක විනාඩි 60ක් එක දිගට හිත මේ නීවරණ වලට යන්න දෙන්නේ නැතුව අර ධානාංග පහේ මත් කරගෙන වශී කරගෙන නතු කරගෙන තියාගන්න පුළුවන් නම් අපේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ කට්ටිය ඒකට කියලා දීලා තියෙනවා. එයාට ඒක වශී කරගන්න පුළුවන්. පංච වශීතා පුරුදු කරලා මේ ධානයක් ලැබුවදෝ නැද්දෝ කියන එක තහවුරු කරගන්න පුළුවන්. ඉතින් ඒකෙදි පාවොක්සයිඩ් සාන්ති කියනවා මෙනෙහි කිරීම නෑ මේ ධානාංග ප්‍රත්‍යවිශික්ෂා කරමින් කරන එක අඩු කරන්න වැඩි වේලාවක් ධානයේ ඉන්න. එතකොට මොකද ඒක ඇත්තද මේක ධානයක්ද හරියට විනාඩියක් හිටියද 50ද හිටියේ කියලා බලන එක සමාධිය ටිකක් බාධායි. එහෙම නැතුව ඇත්තට මේක බල ගන්නවන්න අමාරුයි. ඒ නිසා පරීක්ෂා කර බැලීම අඩු කරලා පුළුවන් තරම් ලක්ෂ කෝටි වාරයක් මේ ධානයේ සිද්ධි කරගන්නයි කියලා. වශී කරගන්නේ. එතකොට යාට දකින්න පුළුවන් පුදුමයි මේ පරියන්කේක තමයි මෙච්චර වෙලාවක් කාම ගුණත් නැහැ, කාම සංඥාවක් නැහැ, අරමුණේම අරමුණට බැහැගෙන ඒ තුල ඉන්න පුළුවන්. ඉතින් එතකොට යාට තේරෙනවා මේ ධානාංග පහේ තියෙන බලවත්කම. මේ මුළු ලෝකයක් කාමයට වැටිලා කාමයට පහඳිමින් කඹරමින් එහිම ගිලි එහිම ඉපදිලා එහිම මැරලා යන තිරසං වශයෙන්ම මැරලා යන ජීවිත තියේදී කෙනෙකුට පුළුවන් අර උත්තරී මනස ධර්ම මට්ටමට ගිහිල්ලා ඒ ධ්‍යාන මට්ටමේ විනාඩි ගාණක් හෝ තප්පර ගාණක් හෝ පැය ගාණක් ඉන්න පුළුවන්. හැබැයි මම මෙතෙන්ට ගේන්න හදන්නේ. ඒ විනාඩි 50කට පුරුදු කරුවයි කියලා 60කට ඒ කෙනා පළවෙනි විනාඩි 5 10 පුදුමාකාර සපවත් විදියට ඒ ධ්‍යානේ පුදුම නිකන් ඉන්ටර්සිටි බස් එකකට නැග්ගා වගේ එහෙම නැත්නම් බිස්නස් ක්ලාස් එකේ වාඩි වුණා වගේ ප්ලේන් එක පුදුම සැප ගතියක් දැනෙනවා. නමුත් අර පැය හමාර වේගන එනකොට අදිෂ්ඨාන කරලා උපරිමයට යන්න පුළුවන් කාලේ හමාර වෙනකොට ඔන්න වටෙන් පිටින් 1 2 නීවරණ එන්න පටන් ගන්නවා. ඇවිල්ලි වල මේ ආයෙත් ධානයට එනවා. ආයෙ නීවරණ. ඕම ගිහලා දැන් අන්තිමට තත්ත්වයක් එනවා. ඇත්තටම මම ධානයකදී ඉන්නේ නැත්තම් නීවරණ බලපෑම වැඩි වෙලාද කියලා. එතකොට තේරෙනවා මේ අර ධානාංග පහේ තිබිච්ච විතක්ක ਵਿਚාර කියන ධානාංග දෙක හිතුවක්කාර වෙලා. ඒ දෙන්න නානා අරමුණු වලට හිත ඇදගෙන යනවා. මෙතෙක් වෙලා නම් හොඳට කීකරුවට හිටියා. දැන් නානා අරමුණට මෙහෙවීම කරනවා. එතකොට මේ මානසිකාරය දවිතක්කය ඊට පස්සේ සැකේ වෙනුවට වැඩ කරපු විචාර බුද්ධිය දැන් අර එක තැනම එකම දේම කරගෙන ඉන්නකොට එපා වෙලා කම්මැලි වෙලා විවිධ දේවල්ට හිත මෙහෙවනවා. ඉතින් එතකොට ගුරුවරයාට මේක සටහන් කරගන්න පුළුවන් වුණොත් මෙහෙම භාවනා කරන යාට විනාඩි 50ක් නම් ඉන්න පුළුවන්. 55 60 යනකොට මෙහෙම පිට යනවා. නැත්තම් මෙච්චර වෙලා ඉන්න පුළුවන් මීන් පස්සේ යනවා කියලා කිව්වොත් ගුරුවරයා යාට අභ්‍යාසයක් දෙනවා. මේ වෙලාවේදී හිත නන්නත්තර අරමුණට යන මේ විතක්ක ਵਿਚාර දෙක හොඳට ආයසරයක් භාවනා කරලා වෙන් කරලා මේ වශීතාවලදී වෙන් කරලා ධානාංග වෙන් කරලා හඳුනාගන්න. ඒ කට්ටිය බලන්න ධානයට යනකොටම සමනලයට අතු නමුනාගේ බොහෝම පක්ෂග්‍රාහීව උදව් කරනවා. නමුත් ධානයෙන් පිට වෙන්න කිට්ටු වෙනකොට එහෙට මෙහෙට හිත ගෙනියලා අවුස්සලා අර මේ තිබුණ එකලස් භාවය කඩනවා. ඉතින් ඒක නිසා ඒ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර
ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන වඩා ප්‍රනීත ධානාංගයන්ගේ සමන්විත දෙවෙනි ධානය ලැබේවා කියලා යනකොට ඔන්න මානසිකාරයෙන් තොර දැන් මේ සූත්‍රේ කතා කරන මානසිකාරය තමයි විතක්කේ කියලා කියන්නේ. ඒයින් තොර දෙවෙනි ධානයට යනවා. එතකොට යෝගාවචරයේ ආනාපානයේ ඇසුරු කරගෙන ප්‍රීතිය ප්‍රකට කරගෙන හිටියට මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා මෙනෙහි කිරීමක් කරෙන්නේ නැහැ. දෙවෙනි ධානයේදී මෙනෙහි කිරීමක් කරෙන්නේ නැහැ. මානසිකාරයෙන් තොරයි. හැබැයි හිත ස්වභාවයෙන් තියෙන්නේ ඒ ආරසක භූමිය ඇතුළත. ඉතින් ඒක විදර්ශනා කරන කෙනාට තේරෙන්නේ භාවනා කරනකොට හුස්ම නොතේරිය යනවා. කය නොතේරිය යනවා. මෙනෙහි කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි සැකයක් නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මගේ බෙල්ල කඩා වැටලා නැහැ. මම දන්නවා මේ තිබ්බ තැනටමයි හිත යන්නේ. ආස්වාද ප්‍රසවාසයට හිත යන්නේ. මෙනෙහි කිරීමක් ඕනේ නැහැ. ඉතින් ඕක උගදෙනෙකුට හිතා ගන්න බෑ. ඒ වගේ කායද මෙනෙහි නොකරේ නම් ස්ප්‍රෂ්ඨව්‍යද මෙනෙහි නොකරේ නම් එවැනි සමාධි ප්‍රතිලාභයක් එවිදිනකොට වෙයිද කියලා. සක්මනේදි වෙන්නේ සක්මන ඉබේ කෙරෙන්න වගේ තේරෙනවා. මම වම දකුණ කියලා මෙහෙවන්නෙත් නැහැ. වම දකුණ කියලා මෙනෙහි කරන්නෙත් නැහැ. හැබැයි හොඳට දන්නවා gediya pitin ඇවිදින බව දාන්නවා. මේ විලුඹ මේ ලේ වකේ මේ කොට්ටේ මේ ඇඟිලි කියන විස්තර නැහැ. හැබැයි හිත පිට ගිහිල්ලා නැහැ. ඒක හරියට මේ තොප්පි ගොනා හනිකටම අපි යනකොට පාර කියන්නේ තෝනේ. පාර කියන්නේ කිවිතෙන් එයා ඉබේම යනවා. දැන් මම තොප්පි ගොනාක් දන්නෙත් නැහැ, කරත්තකාරයක් දන්නෙත් නැහැ, ඉස්කෝලේ ළමයක් දන්නෙත් නැහැ. ඉතින් ওই තුන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉඩ් ඊගෝ සුපර් ඊගෝ කියලා තුනකට කඩලා පෙන්නනවා. අස්යා පදින මිනිහද එහෙම නැත්නම් මේ ඔක්කොම ඉදිරියට ගිහිල්ලා අප වෙන අති මානසික සැලසුමද මේ අස්යාපදී මනසතුරු තියෙන සැලසුම කාවල් තණ්ඩම ඉක්මනට මෙයන්න ඕනේ කියලා. ඒ වගේ මම ආස්යත් වෙනවා. ඒ වෙලාවට මම පදින්නත් වෙනවා. ඒ වෙලාවට මගේ අනාගත සැලසුමුත් සිහින හැබැයි වෙන වෙලාවක් එනවා. ආනෙතෙන් දෙනකොට තමන්ට තේරෙනවා මෙතෙක් වෙලා මෙනෙහි කරමින් දැපෙන දමාගත්ත දේ මෙනෙහි නොකරම තෝණ අදින් නැතුව කෙවිටි ගන්න නැතුව කරගෙන යන්න පුළුවන්. මේක තමයි යෝගාවචරයට බැරි. හැම වෙලාවෙම කෙවිටි ගන්න. හැම වෙලාවෙම තෝණ ලණුවෙන් අදිනවා. කවදාකවත් විශ්වාස කරන්නේ මේ සතිය ටිකක් කල් ගියාට පස්සේ කීකරු වෙයි කියලා. හැම වෙලාවෙම මෙනෙහි කරමින් අර සතියේට කුත්තු කර කෝටු ගගා කෙවිටි ගගා ඒතර සතිය වැඩෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දෙයක් අහන්න තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුජානනාංශයෙන් අහන්නේ සියානුකෝ බන්තේ බික්කුණෝ තථාරූපෝ පටිලාභෝ. ස්වාමීන් වහන්සේ යම් පරිද්දයකට මහණෙකුට මෙනේ නොකරනකොට මෙවැනි ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. මෙනේ කරලා ගත්ත ප්‍රතිලාභය මෙනේ නොකර ගන්න පුළුවන්. ඉතින් මෙතනින් බඩ නතර කරමු අපි. මං අභ්‍යාසයක් වශයෙන් කියනවා මෙනේ කරන්න පුළුවන් තාකල් මෙනේ කරන්න මෙතනින් යාට මෙනේ කරන්න ඕනේ නැහැ කියලා, කෙවිතෙන් තලන්න ඕනේ නැහැයි කියලා, තෝල්ලණියෙන් අදින්න ඕනේ නැහැයි කියලා මෙනේ කරන්න නැතුව යන්න අරින්න තරමට ආත්ම විශ්වාසකින් පටන් ගන්න භාවනාව. හැබැයි මෙනේ කරලයි මෙනේ නොකරන තැන තේරුම් අරගන්න. පටන් ගන්න තැන ඉඳලා මෙනේ නොකරන කතා කරන අති පඬිත කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට මං කියන්තාව භාවනා පටන් අරගෙනවත් නැහැ. ඒගොල්ලෝ මේ මනෝවිකාරක ඉන්නේ. ඒක නෙමෙයි මම මේ කියන්නේ. හොඳට මෙනේ කරලා අරමුණ මඩ කරගෙන කලල් කරගෙන ඊට පස්සේ ගුණාට දෙනව කරත් ගෙනියන්න. පාර කියන්නේ තෝනෙන්. පාර කියන්නේ කෙවිතෙන්. තොප්පි ගොන ඉස්සරහින් අපි පිටුපස්සෙන්. අනිකට අපි යනකොට ටෙන්ටි කරත්තේ. ඉතින් ඔතනින් අපි බණ නතර කරනවා සියලු දෙනාටම මේ අභ්‍යාසය අත්දැකීමෙන්ම කාය සාක්ෂි වශයෙන්ම කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්‍රිවන් සරණයි. සාදු සාදු සාදු